නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 191 පහළ හෙවෙස්ස මතුගම ලිපිනේ පදිංචි පින්වත් ප්‍රදීප් නිශාන්ත හපුගොඩ ආරච්චි පින්වත් මහත්මයා විසින් ඒ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මේ පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. පින්වත්නි, සතුටු වෙන්න මේ දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතේ අපි සසරේ කොතරම්නම් අපේ වචන නිසා, අපි මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල අපේ ක්‍රියා නිසා, අපි කරපු දේවල් නිසා රාගය, ද්වේෂය, මෝහය, විවිධ දෘෂ්ටිවල අපි මේ දෙව් මිනිස් ලෝකයා හිර කරන්නේ නැද්ද පින්වත්නි? සමහරට එවන් දෙයක් අපි සසරේ කළා නම් ඒක බලපානවා පින්වත්නි අපට. ධර්මයේ ඇසුණත් ධර්මය අවබෝධ කරා නොයවන විදියට අපේ සිත් වහලා තියන්න ඒ කර්මයේ හේතු වෙනවා පින්වත්නි. ඒ කර්මයේ හේතු වෙනවා. මොකද මේ කර්මයේ විපාක ෂය වෙනකන් ඒතර අපිට මේ ධර්මයේ අවබෝධය කරා යන්නේ නැහැ. සමහරට අහනෝ විතරයි. අහනෝ විතරයි. ඇයි? බොහෝ කලක් සසරේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළ අවිද්‍යාවේ ගිල්වලා තියෙනවා. විවිධ බොරු අදහස් තුළ ඒ මනුෂ්‍යයා හිර කරලා තියෙනවා. ඒ නිසා කවදාවත් අන්නේ හානිය කරන්න එපා පින්වත්නි. වැරදි දෘෂ්ටිවල, වැරදි මතවාදවල, වැරදි ආකල්පවල, ධර්මයේ නාමෙන් අධර්මය තුළ, විනයේ නාමෙන් අවිනය තුළ සමාදන් කරවන්න එපා පින්වත්නි. අපට නොතේරුණාට ඒක ආවරණය වෙච්ච දෙයක් විදියට තමන්ගේ ජීවිතේ පිටිපස්සෙන් එනවා. සත්‍ය ඇහෙද්දී හිත සංවේදී කරවන්නේ පින්වත්නි. සත්‍ය ඇහෙද්දී හිත සංවේදී කරවන්නේ. ඒ නිසා පින්වත්නි, මේ ජීවිතය ඔබ හොඳට බලන්න. ඔබට සීල් රකින්න පුළුවන් බලන්න. ඒක දිවි පුදාගෙන කරන්න පින්වත්නි. ඊළඟ උදේ හවස පිරිත් කියමින් තෙරුවන් වඳින්න පුළුවන් බලන්න. ඒක දිවි පුදාගෙන කරන්න. ඊළඟ ධර්මයේ මෙනෙහි කරන්න අමාරු නම් පින්වත්නි, අඩු ගානේ ඔබ එක එක්කෙනාගේ පුද්ගලික විපරීත වෙච්ච මනසින් කියන පුද්ගලික දෘෂ්ටි නෙමෙයි. අඩු ගානේ ඔබ බුදු මුවින් වදාළ සර්වඥයන්ව සර්වඥ නිතින් දැකලා යම් බණ පදයක් කිව්වාද, අන්නේ බණ පද අහා මේ ජීවිතය ගත කරන්න මේ අවුරුදු 10 20 30 අඩු ගානේ ඒක කරන්න පින්වත්නි. මේ උදාාර පරම සත්‍ය, නිර්මල සත්‍ය, රහතුන් බිහි කළ සත්‍ය අඩු ගානේ ඔබ ශ්‍රවණය කර මේ ජීවිතේ පුදන්න. ඒ විතරක් නෙමෙයි, අනිත් අයත් මේ සත්‍යයේ සමාදන් කර ඉන්න. ඒ පිනම ඔබ පරම සත්‍යයෙන් තමන්ගේ හිත සංවේදී වෙන්නට, පරම සත්‍ය තමන්ගේ හිතේ අවබෝධය කරා ගෙනියන්නට ඔබ කවදා හරි යොමු කරන දවසක් ඒ පින්වත්නි. ඒ නිසා වෙන බාහිර විකාර කර ඉන්න එපා. සීල් රකිමින්, ඒතර තෙරුවන් වඳිමින්, පින් කරමින්, දාන ආදී පින්කම් කරමින් අඩු ගානේ ඔබ ධර්ම ශ්‍රවණය කරන්න, අනිත් අයට ධර්ම දාන දෙන්න උපකාර කරන්න. මේ ටික අඩු ගානේ ඔබට කරන්න පුළුවන් නම් මේ ටිකවත් කර ඉන්න. ජීවිතේ කැප කරගෙන මේක කර ඉන්න. ඔබට ධර්මය අවබෝධ කරන්න පුළුවන් පරිසරයක් හැදෙන දවසක් එනවා පින්වත්නි. නැත්තේ නෑ. ඉතින් ඒ නිසා අන්නේ උදාාර අදිෂ්ඨානයේ යුතුව මේ නිසා මේ ධර්ම දාන දෙන පිරිස සතුටු වෙන්න. මේ වගේ යුගයක තමන් මේ කරගන්න මේ දුර්ලභ පින, තමන්ගේ ජීවිතේ සසරට තමන් කරගන්න මේ ලොකු ආයෝජනය කියන්නේ මේක තමයි. නියම ආයෝජනය.
තීස් පින්වත් සියලු දෙනාට සසර පුරා අසත්‍යයෙන් හිත වැළඳ ගන්නම් පරිසරය ඇති වෙන එකක් නැහැ පින්වත්නි. අසත්‍ය අනිත් අය සමාදන් කරවන්න ආවත් තමන් සත්‍යයේ සමාදන් කරපු පිණින් ඒ සියලු බාධා මගහරවන දෙයක් බවට පත් කරයි මේ පින. ඒ නිසා ඒ උදාාර පින ගැන හිත හිතා සතුටු වෙන්න. ඒතර අපි මේ ධර්ම දේශනා මාලාවේ කතා කරමින් හිටියේ සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිතේ අසිරිය ගැන. ඒතර මේ සම්බුදු සිතේ ආශ්චර්ය ගැන අපි කතා කරද්දී අපි කතා කරමින් හිටියා ඊදා වජිරාසන භූමියේදී දසමරුන් පරදෝමි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවෙනි සර්වඥ නෙත උපදව ගනිද්දී දසබල ඥානයන්ගෙන් ඒ චිත්ත සංතානයේ පිරී ඉතිරී ගියා පින්වත්නි. ඒ දසබල ඥාන අතරින් එක දසබල ඥානයක් තමයි කොහොමද? සබ්බත්ත ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති. මේ ඒ සත්වයාගේ ජීවිතවල ඒ සත්වයා කයින් වචනින් මනසින් පුරුදු කරගන්න දේ ඒ සත්වයාම උරුම කරගෙන ඒ සත්වයා ඒ ජීවිතවල උපද්දලා ඒ සත්‍යය ඒ දේවල් දායාද කරගන්න සෑම ප්‍රතිපදාවක්ම. ඒ සත්‍යය යම් යම් දෙයක් දායාද කරගෙන තියෙනවද? ඒ සත්‍යයන් පුරුදු කරගත්තු විවිධ ප්‍රතිපදාවන් පින්වත්නි. ඒ සියලු ප්‍රතිපදාවන් සර්වඥනිතට බොහොම පැහැදිලිව කිසිම කෙනෙකුගේ උපකාර රහිතව පේනවා පින්වත්නි ආශ්චර්යයි. ඉතින් මේ සර්වඥනිතට සාදුකාර දිදී පින්වත්නි අද දවසෙත් අපි ඊ දවසේ අපි පටන් ගත්ත ද්වේතානුපස්සනාව කියන සූත්‍ර දේශනාව ඇසුරින් මේ නිකිලස් කරවන මාවතවල් විවර කරපු සුන්දර දේශනාවක්. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන දවසේ පින්වත්නි භාගතුන් වහන්සේ වැඩ සිටියේ මිගාරමාතු ප්‍රාසාදේ පූර්වාරාමේ. එදා පුන් පොහොය දවසේ සංඝයාත් එක්ක රාත්‍රියේ එලිමහනේ දැන් අද වගේ ලයිට් නැහැ පින්වත්නි. පහන් එළිය විතරයි ඇතුලේ තිබ්බේ එතකොට. එතකොට මේ වටේ පිටයි පරිසරේ පුරාවට සඳ එළියෙන් එළිය වෙලා තිබ්බේ පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේ මහා සංඝරත්න විශාල පිරිසක් එලිමහනේ වාඩි වෙලා ඉන්නවා පින්වත්නි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ සංඝයා දැකලා අමතනවා පින්වත් මහණෙනි මේ උතුම් නිවනට පමුණුවන අවබෝධයේ පිණිස හේතු වෙන කුසල් දහම් තියෙනවා. පින්වත් මහණෙනි මේ උතුම් නිවනට පමුණුවන අවබෝධය පිණිස පවතින මේ කුසල් දහම් ගැන අසා ඇයි උකටද අහන්නේ කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම උත්තර දෙන්නකෝ මේ විදිහට කොහොමද? යුගල වශයෙන් පෙන්වා දෙන මේ කියන ධර්මයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමේ නුවණ ලබා ගන්නයි. ඒතර මේ කියන යුගල වශයෙන් දැන් බලන්න ඔබ කොච්චර බණ අහලා ඇද්ද? නමුත් කොච්චර බණ ඇහුවත් මේ යුගල වශයෙන් මේක විමසන්න ඕන කියන මානසිකත්වයේ හිත ඇතුලේ රැව්පිලි රැව් දෙන්න තාම පටන් ගත්තේ නැත්නම් තාම බණ අහලා මදි. බණහල මදි මේ. ඒත් නැවත ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධාලාභ උපදිනකොට තමයි අම්මෝ මේක තමයි කරන්න ඕන දේ කියලා කවදා හරි දවසක හිතට වැටෙන දවසක් එයි. එතකම් බණහන්න. එතකම් සිල් රකින්න. එතකම් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව හිතේ පුරුදු කරගන්න. එතකම් දන් දෙන්න. එතකම් පින් කරන්න. නැවත බණහන්න. මොකද ඔබට යම් කිසි දවසක මේක දුකේ හට ගැනීමයි කියලා විමසන්න ඕන. මේක දුකේ නැතිවීමයි මේක නැති කරන මාර්ගයයි කියලා විමසන්න ඕන කියලා හිතෙන දවසක් එයි. ඒක හිතනකම් බණ අහන්න ඕන. ඒක හිතනකම් ගුණධර්ම පුරන්න ඕන පින්වත්නි. මොකද මේක කොච්චර ඇහුවත් හිතෙන දවස නම් ළඟයි කියලා හිතන්න එපා පින්වත්නි. භාගතුන් දේශනා කරන්නේ ඒකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට එක දහම් පරයයක් ගැන කතා කළා පින්වත්නි. ඉතින් පින්වත්නි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ අහනවා දැන් භාග්‍යතුන් වහන්සේ දැන් පළවෙනි දහම් පරයය දේශනා කළානේ. මොකද්ද? මේක දුකයි මේක දුකේ හට ගැනීමයි. මේක දුකේ නැතිවීමයි මේක දුක නැති කරන මාර්ගයයි කියලා අපි විස්තර කළා. මෙන්න මෙහෙම විමසන්න කියලා. ඒ ටික විස්තර කළාට පස්සේ එතන හිටපු සංඝයා අහනවා සියා අඤ්ඤේනපි පරියායේන සම්මා දේවතානුපස්සනාති ඉතිතේ භික්කවේ පුච්චිතාරෝ අසු සියාතිස්සු වචනීයා.
ඉතින් පින්වත් මහන්නේ යම් කිසි කෙනෙක් ඇහුවොත් භාග්‍යතුන් වහන්සේ මහන්නේ යම් කිසි කෙනෙක් ඇහුවොත් විනාකාරණිකුත් යුගල වශයෙන් මනාකොට නෝනින් මෙනෙහි කිරීමක් තිබේද කියලා තියෙනවා කියලා කියනවා. කතංචසියා එසේ තිබෙන්නේ කුමක්ද කියලා ඇහුවොත් එimhe කියන්න කියනවා. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං උපදි පච්චයාති අය මේකානුපස්සනා. යම් කිසි දුකක් හටගනී නම් ඒ සියල්ලම උපදිපච්චයා උපදි ප්‍රත්‍යයෙන් හටගන්නේ. උපදි ප්‍රත්‍යයෙන් හටගන්නේ. අය මේකානුපස්සනා මේක එක ආකාරයක් කියන නෝනේ විමසන. මොකද්ද ඒකට අරක කිව්වේ මොකද්ද? ඉදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති. මේක දුක මේක දුකේ හට ගැනීම. මෙතන කියන්නේ මොකද්ද? යං කිංච දුක්ඛං සම්භෝති. යන් දුකක් හට ගන්නවද? සබ්බං උපදිපච්චයාදි කියලා හිතා ඉන්න කියනවා. ඒ සියලු මේ දුක් හටගන්නේ උපදි නිසායි කියලා පළවෙනි පරයය. දෙවෙනි එක මොකද්ද? උපදීනන්තේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස සම්භවෝති. උපදී කියන ස්වභාවය ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නත්ති දුක්ඛ සම්භවෝති ආය දුකක් හටගන්නේ නැත. මේ ඒ ස්වභාවය නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී දුකේ හට ගැනීම නැති වී යන්නේය කියලා. නත්ති දුක්ඛස සම්භවෝති. ආය දුක් හටගන්නේ නැත කියලා විමසන්න කියනවා. ඊතර බුදුරජාණන් දේශනා කළා හරි ආශ්චර්යයි. කුමක්ද? ඒවං සම්මා දේතානුපස්සිනෝකෝ භික්ඛවේ භික්ඛුනෝ. පින්වත් මහණනි මේ කියන ආකාරයේ යුගල වශයෙන් මනාකොට නුවණින් සිහි කරන අප්‍රමාදීව කෙලෙස්තාවන වීරිය යුතු දහමට දීපුදා වාසය කරන භික්ෂුවට මේ ප්‍රතිඵල දෙක අතරින් එක් ප්‍රතිඵලයක් කැමති විය යුතුයි කියනවා. කුමක්ද? මේ ජීවිතයේම අරහත්ත්වයට හෝ කෙලෙස් ඉතිරි නැතිව අනාගාමී බවට පත්වීම. කෙලෙස් ඉතුරුනොත් අනාගාමී බවට පත්වීම සිදුවෙන එකක් කියලා භාගතුන් දේශනා කළා. හරි ආශ්චර්යයි. මොකද්ද? මොකද මේ පරියාය යම් දුකක් උපදිනවද සියලු දුක් උපදින්නේ උපදි ප්‍රත්‍යයෙන් කියලා විමසන පළවෙනි කාරණේ. දෙවෙනි එක උපදීනන්තේව අශේෂ විරාග නිරෝධා. මේ උපදී කියන ස්වභාවය ඉතිරු නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් ඇද්ද? උපදී කියන ස්වභාවය අපි ඒක විස්තර කරනවා ඉස්සරහට පින්වත්නි. මේ උපදී කියන ස්වභාවය ඉතිරු නැතුව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? නත්ති දුක්ඛ සම්භවෝති. ආයේ දුක් හටගන්නේ නැත කියලා හිතන්න කියනවා. ඒතර යා කාලයක් මෙහෙම විමසන්න පුරුදු වෙනකොට එයාගේ ජීවිතේ මේ දුක් දුම්නස් එනකොටම හිතෙන්නේ මෙච්චරයි. මේක හටගත්තේ උපදි වලින්. මේ උපදි නැති වෙච්ච දවසට මේ දුක නැති වෙලා යයි කියලා හිතනවා මිසක. එහෙනම් මේ දුක නැති කරගන්න දැන් බලන්න බහලා තිබුණේ රහතන් වහන්සේලා දුක නැති කරගන්න කියලා මහ පොළව වෙනුවෙන් කැප වෙවි හිටියා කියලා නෑනේ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා දුක නැති කරගන්න කියලා ගොඩනැගිලි මැත්තේ නැහැ හිටියා කියලා ආරංචියක් තියෙනවද? නෑනේ. භාග්‍යතුන් වහන්සේලා රහතන් වහන්සේලා දුක නැති කරගන්න කියලා මේ ඇඳුම් පැළඳුම් හොයලා හිටියා කියලා ආරංචියක් තියෙනවද? නෑනේ. තුන් සිවුර විතරයි. යැපෙන්න දේවල් විතරයි පින්වත්නි. හරි පුදුමයි ඒක. එතකොට ඒ රහතන් වහන්සේලා පින්වත්නි. ඒ රහත් නොවන අනිත් කෙලෙස් සහිත සියලු දෙනා මහ පොළොවෙන් යම් ප්‍රකවරණයක් හොයන පින්වත්නි නැති නේ. ඇයි? අවිද්‍යාව තාම කොච්චර මේක විමසුවත් තාම මේකේ අවිද්‍යාව මාත්‍රයක් හිතේ තියෙනවා පින්වත්නි. අවිද්‍යාව තියෙනවා හිතේ. ඒකයි දැන් අනාගාමී ශ්‍රාවකයෝ දක්වාම ගිහි ගෙවල් පව වාසය කරනවා. ඇයි? අවිද්‍යාව තියෙනවා. මේක විමස යම් ප්‍රමාණයකට සමහරට විමස ඉන්න පිරිසක් ඉන්නවා. එහෙමදලා යම් ප්‍රමාණයකට අකුසල අතහරින පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා මෙහෙම විමස ඉඳලා යම් ප්‍රමාණයකට අල්පේච්ඡ ජීවිත ගත කරන පිරිස ඉන්නවා. මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ඉන්නවා. එතකොට ඒ වගේ හොඳ සීලාදී ගුණ ධර්ම මත පිහිටලා ඒතර යම් ප්‍රමාණයකට අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා. රහතන් වහන්සේලාට විතරයි පින්වත්නි මේක සම්පූර්ණ 100% පිරිසින් දකින්න.
100% පිරිසිදු දකින්න නිසා රහතන් වහන්සේලා මොකද වෙන්නේ? මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන්නේ. ගොඩනැගිලිත් එක්ක ඔට්ටු වෙන්නේ. ඇඳුම් පැළඳුත් එක්ක ඔට්ටු වෙන්නේ. කෑම බීමත් එක්ක ඔට්ටු වෙන්නේ පින්වත්නි. ඒව ධාර්මිකව යැපෙන්න විතරක් මාත්‍රයක් තියාගෙන ජීවත් වෙනවා එච්චරමයි. හරි ආශ්චර්යයි. දැන් සාමාන්‍ය පෘථග්ජන මනසට දුක කියන එක ඇති වෙච්ච ගමන් ඒ දුක නැති කරගන්න කොච්චර දේවල් කරන ලෝකයා ඉන්නවද පින්වත්නි. දැන් පෘථග්ජන ලෝකයා ගත්තොත් එහෙම ඒ දුක නැති කරගන්න මහ පොළොව අනිවාර්යෙන් ඔට්ටු වෙනවමයි. මිනි මරාගෙන හරි ඔට්ටු වෙනවා. ගොඩනැගිලිත් එක්ක මිනි මරාගෙන හරි ඔට්ටු වෙනවා. යාන වාහනත් එක්ක මිනි මරාගෙන හරි ඔට්ටු වෙනවා. මිනිස්සු දහස් ගාණක් උනා මරන්න සූදානම් පෘථග්ජන ලෝකයා. දුෂ්චරිතෙත් එක්ක තමයි පෘථග්ජන ලෝකයා දුක නැති කරන්න මහන්සි ගන්න. ඇයි ඒකට හේතුව? දුක හට ගන්න හේතුව උපදී කියලා යාට අවබෝධයක් නැහැ. තමන්ගේ උපදී කියලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන ස්වභාවයක්. ඒතර උපදී කියන වැටහීම නැත්තාකල් දැන් බලන්න මේ වැටහීම තියෙන කෙනා මොකද කරන්නේ? අර යම් ප්‍රමාණයකට යා මහ පොළොව, ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, කෑම බීම යම් ප්‍රමාණයකට ඇසුරු කරනවා. හැබැයි දුෂ්චරිතය දිල හොයන්නේ ආරි ශ්‍රාවකයා. දස අකුසලයේ යෙදিলা හොයන්නේ ආරි ශ්‍රාවකයා. දස අකුසලෙන් ඈත් වෙලා තමයි ආරි ශ්‍රාවකේ ටික හොයන්නේ. මොකද දන්නවා මේක ඇතුලේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇතුලේ ප්‍රශ්නේ ඉතින් හිතර තරම් වේගෙන් නැති වෙන්නේ නෑ. ඒ නිසා මේක නැති වෙනකම් මම ධාර්මිකව මේ දේවල් ටික ලං කරගෙන වාසය කරනවා ජීවත් වෙන්න පමණක්. ධාර්මිකව පින්වත්නි. මේ ධාර්මික පසුබිමට එනවා මේකේ සත්‍ය ඥානට එන්න පින්වත්නි. මේක සත්‍යයක් කියලා Tamanට අවබෝධය ඇති වෙන්න අධර්මය අතහැරෙනවා. දෘෂ්ටි අතහැරෙනවා. දස අකුසලයේ අතහැරෙනවා. සීලේ මනාකොට පිහිටනවා එතකොට ඒක නා. අවබෝධයෙන්ම පිහිටනවා. මොකද ඉච්ඡර දේවල් කයින් වචනින් මනසින් දුෂ්චරිතය හැසිරලා හොයන් තියෙන්නේ తాවකාලික සැපක් කියන අවබෝධය තියෙනවා එතකොට. කුමක් නිසාද? සැබවින්ම දුක හටගන්නේ මේ සෑම දුකක්ම උපදින්නේ උපදීන්ගෙන් කියන අවබෝධය තියෙනවා. සෑම දුකක් උපදීන්ගෙන් ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නිසා කියලා අවබෝධයක් තියෙනවා නම් ඇතුලේ ප්‍රශ්නේ නිවන්න අවශ්‍ය කරන්නේ සිහිය. ඇතුලේ ප්‍රශ්නේ නිවන්න අවශ්‍ය කරන්නේ සීලය. ඇතුලේ ප්‍රශ්නේ නිවන්න අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. ඇතුළේ ප්‍රශ්නේ නිවන්න අවශ්‍ය කරන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඇතුළේ ප්‍රශ්නේ නිවන්න අවශ්‍ය කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒතකොට එයා වැඩිපුර දැන දෙන්නේ කොමකටද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට. අරව ධාර්මිකව හොයාගන්න මහන්සි ගන්නවා. අධාර්මිකව කවදාවත් ඒ දේවල් උපයන්නේ නැහැ. හරි ආශ්චර්යයි පින්වත් එතකොට. ඇයි උපදී කියන ස්වභාවය තේරුම් ගත්තට පස්සේ. ඒතර බලන්න කොහොමද යංකින්චි දුක්ඛං සම්බෝධි සබ්බං උපදී පච්චයාති. මොන පළවෙනි විමසන ක්‍රමය එතකොට. එහෙනම් මේ ජීවිතේ යම් දුකක් ජරාව නැමැති දුක මේ කාරණේ බොහොම ලස්සනට තේරුම් ගන්න පුළුවන් බොහොම සුන්දර දේශනාවක් හම්බුණා පින්වත්නි. මේ උපදී කියන කාරණාව ඉස්මතු කරලා දෙන බොහොම සොඳුරු තැනක් තියෙනවා පින්වත්නි. මේ දේශනාවේ නම තමයි සම්මසන සූත්‍රය. සම්මසන සූත්‍රය. ඒ දවස්වල පින්වත්නි සියල්ල දන්නා සියල්ල දකිනා අපගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ කුරු රටේ කම්මාස ධම්ම කියන කුරු ජනපද වාසීන්ගේ කුඩා නගරේ තමයි පින්වත්නි වැඩ වාසය කළේ. එතකොට එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණී කියලා භික්ෂු සංඝයා අමතා වදාලා. ඒ භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ තමයි මේ දේශනය වදාළේ. භාග්‍යතුන් වහන්සේ සංඝයාගෙන් අහනවා පින්වත් මහණනි ඔබ මේ අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසනවද? අන්තරා සම්මසනං කියන වචනේ පාවිච්චි කරන්න පින්වත්නි. අන්තරා සම්මසනං. ඒ කියන්නේ ඇතුළ ගැන විමසනවද? තමන්ගේ අභ්‍යන්තර ජීවිතය ගැන විමසනවද? එතකොට ඇතුළ ගැන විමසනවා කියලා කියන්නේ කොහොමද පින්වත්නි? එතකොට තමන්ගේ සිත ගැන, සිතේ හටගන්න ස්වභාවයන් ගැන, කය ගැන, කයේ තියෙන මේ ස්වභාවයන් ගැන විමසනවද? කය ඇතුලේ දේවල් තියෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් බලන්නේ සාමාන්‍යයෙන්
හම ගැනයි රූපේ ස්වභාවයයි කෙස් ගැනයි එච්චරනේ පින්වත්නි අපි සාමාන්‍යයෙන් බලන්නේ. දත් සෙට් ටික දිහායි ඔච්චරනේ බලන්නේ. මෙතනම කියන්නේ මේ අන්තරා සම්මසන ඇතුළ ගැන විමසනවද කියලා අහනවා. මෙසේ වදාළට පස්සේ එක්තරා භික්ෂුන් වහන්සේලා දැන් එහිමයි ස්වාමීනි මම මෙහෙම විමසනවා කියලා කෙනෙක් උත්තර දුන්නා. භාග්‍යවතුන් සතුටු වුණේ. තව භික්ෂුන් වහන්සේලා තවත් උත්තරයක් දුන්නා. බුදුරජාණන් සතුටු වුණේ. එතකොට ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේ මේට කාලයයි. සුගතයන් වහන්සේ අනේ මේට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ අභ්‍යන්තර ජීවිතේ නුවණ විමසීම ගැන යමක් අනේ වදාළසේක් නම් අනේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන භික්ෂූන් සිතේ දරා ගන්නවා අනේ ස්වාමීනි වදාරණසේක්වා කියලා ඉල්ලීමක් කළා පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා එසේනම් පින්වත් ආනන්ද හොඳින් අහන්න ඕන කිව්වා. ඊටා හොඳින් මෙනෙහි කරන්න ඕන කිව්වා. මං කියා දෙන්නම් කිව්වා. එසේ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නාට පස්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද භික්කවේ භික්ඛු සම්ම සමානෝ සම්මසති අන්තරා සම්මසනං. පින්වත් මහන්නි මේ සසුනේ භික්ෂුව නුවණින් විමසද්දී අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසන්නේ මෙන්න මේ විදියටයි කියන කොහොමද? යංකෝ ඉදං අනේක විදං නාන ප්‍රකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ. යම්තාක් මේ ලෝකේ නාන ප්‍රකාරාකාරී විවිධාකාරී ජරා මරණ දුක් පවතිනවා. එතකොට ජරා මරණ දුක් සහිතව කොහොම নানা ප්‍රකාරෝ යම් මේ ජරා මරණ දුකක් ලෝකේ උපදිනව නම් ඉදන්නකෝ දුක්ඛං කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං නහෝති කිස්මින් අසති ජරා මරණං නහෝති. ඊළඟ දේශනා කරනවා සෝ සම්ම සමානෝ ඒවම් පජානාති. ඕ කල්පනා කරනවා කියනවා අනේක ප්‍රකාරෝ නානා ප්‍රකාරෝ යම් මේ ජරා මරණ දුකක් ලෝකේ උපදිනව නම් ඒ දුකට මුල මොකද්ද? හට ගැනීම කුමක්ද? ඉපදීම මොකද්ද? ප්‍රභවය මොකද්ද? මොකක් තිබීමෙන්ද ජරා මරණ දුක් තිබෙන්නේ? මොකක් නැතිවීමෙන්ද ජරා මරණ නැති වෙන්නේ කියලා විමසනවා කියනවා. මෙතන එතකොට ගන්න විශේෂයෙන් ජරාවයි මරණයයි කියන දුකත් එක්ක අනේක ප්‍රකාර ඒහා සම්බන්ධ වෙච්ච තියෙන දුක් ටික තමයි පින්වත්නි ගන්න එතකොට. ඒතර මේ භික්ෂුව නෝනි විමසද්දී මේ විදිහට අවබෝධ කරනවා කියනවා. මොකද්ද? ලස්සනට විස්තර කරනවා යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං ඉදංකෝ දුක්ඛං උපදි නිදානං අනර වචන තියෙන පින්වත්නි උපදි සම්භවං උපදි නිදානං උපදි සමුදයං උපදි ජාතිකං උපදිස්මින් සති ජරා මරණං හෝති උපදිස්මින් අසති ජරා මරණං නහෝති. අන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ එතකොට භික්ෂුව නුවණින් විමසද්දී ඔහුට අවබෝධ වෙනවා කියනවා අනේක ප්‍රකාරෝ නානා ප්‍රකාරෝ යම් මේ ජරා දුකක් ඇද්ද නානා ප්‍රකාරෝ යම් මරණ දුකක් ඇද්ද ඒක උපදිනව නම් උපදින්නේ උපදි නිසයි කියලා. ඒක තේරෙනවා ඊළඟ පියවරෙන් පින්වත් අපිට තේරුම් ගන්න ලේසි වඩාත්. එහෙනම් මේ ලෝක ජරා දුක උපදින කුමක් එක්කද? උපදි නිසා. මරණ දුක උපදින කුමක් නිසාද? උපදි නිසා. නානා ප්‍රකාර වූ තමන්ගේ ජීවිතය තැවරිච්ච යම්තා දුක් තියෙනවද මේ ජීවිතේ කුමක් නිසාද? උපදි නිසා. දැන් ටික ඒ විදිහට මතක තියාගන්න. අපි දේශනා කරුණින් ඉස්සරහට ගමු පින්වත්නි. කොහොමද ඊට පස්සේ විස්තර කරනවා උපදි නිසායි කියනවා මේ දුක් සියල්ල හටගන්නේ. උපදි නිසායි කියනවා මේ දුක් සියල්ල උපදින්නේ. උපදි නිසායි කියනවා මේ සියලු ජරා දුක් උපදින්නේ. උපදින නිසායි කියනවා මේ සියලු මරණ දුක් උපදින්නේ. নানা ප්‍රකාරව ජීවිතේ තැවරෙන යම්තා දුක් තියෙනවද? ශෝකයක්ද? පරිදේවයක්ද? දැවිලියක්ද? පිච්චිලියක්ද? මේව වුණත්
කුමක් නිසාද හටගන්නේ? උපදි නිසයි කියලා විමසන්න කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා එතකොට මේ භික්ෂුව හරි පුදුමයි මෙහෙම විමසන්න මොකද වෙන්නේ පින්වත්නි? ජරාවත් අවබෝධ කරනවා කියන මරණයත් අවබෝධ කරනවා කියනවා. ජරා මරණ හට ගැනීම අවබෝධ කරනවා කියනවා. ජරා මරණ නිරුද්ධ වීම අවබෝධ කරනවා කියනවා. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින යම් ප්‍රතිපදාවක් ඇද්ද? ඒ ප්‍රතිපදාවත් අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති යෙදෙමින් ධර්මයට අනුව හැසිරෙනවා කියනවා. පින්වත් මහන්නේ මේ භික්ෂුවටයි කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම මැනවින්ම ජරා මරණ දුක් ක්ෂය වීම පිණිස පිළිපන් භික්ෂුව කියන අන්නේ කෙනාටයි කියනවා. මොකක්ද එයාට විමසන්න තියෙනකොට? මේ নানা ප්‍රකාරයේ ජීවිතයේ තියෙන තැවිරලා යම් තාක් තියෙන දුක් තියෙනවද? নানা ප්‍රකාරව තියෙන යම් තාක් ජරා දුක් තියෙනවද? මරණ දුක් තියෙනවද? මේ සියල්ල උපදින්නේ කුමක්ද? උපදි නිසයි කියලා විමසන්න පුරුදු වෙන්න ඕන. උපදි කියන වචනේ ඔබට දැන් ප්‍රශ්නයක් මේක. ඒක අපි තේරුම් ගන්න පුළුවන් ඉස්සරහට ඊළඟ තියෙන දහම් පරයයත් එක්ක. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ අතාපරං සම්ම සමානෝ සම්මසති අන්තරා සම්මසනං උපදීපනායන් කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබවෝ කිස්මින් සති උපදි හෝති කිස්මින් අසති උපදි නහෝති ති සෝ සම්ම සමානෝ ඒවං පජානාති. ඊළඟ මොකද වෙන්නේ? එයා දැන් ඊළඟ කල්පනා කරනවා කියනවා අභ්‍යන්තර ජීවිතය ගැන. මේ උපදියේ මුල මොකද්ද? උපදිය හටගන්නේ මොකෙන්ද? උපදින්නේ කුමකින්ද? උපදියේ ප්‍රභවය කුමක්ද? මොකක් තිබීමෙන්ද උපදි තිබෙන්නේ? මොකක් නැතිවීමෙන්ද උපදි නැති වෙලා යන්නේ කියලා කල්පනා කර කර බලන්න කියනවා. දැන් ඔන්න මොකද්ද දැන්? ජරා මරණ ඇතුළු යම්තා ජීවිතේ තැවරෙන ශෝක පරිදේව දැවිලි දුක් දුම්නස් සහිත යම්තා දුක් ගොන්නක් ඇද්ද මේක ඇති වෙන්නේ උපදි නිසා කියලා හිතන්න කියලා කිව්වා. දැන් ඊළඟට කල්පනා කරන්න කොහොමද? මේ උපදි හටගන්නේ කුමකින්ද? අන්න බුදුරජාණන් දේශනා කරනවා ඔහොම විමසද්දී ඔබටම තේරෙයි කියනවා. විමසන්න කියන කුමක්ද? භාගතුන් දේශනා කරන උපදී තණ්හා නිදානෝ තණ්හා සමුදයෝ තණ්හා ජාතිකෝ තණ්හා පබෝ තණ්හාය සති උපදි හෝති තණ්හාය ආසති උපදි නහෝති. අන බලන්න එනම් මේ බුදුරජාණන් දේශනා කරන එතකොට මේ භික්ෂුන් නෝනිම සද්ද මේ විදිහට අවබෝධ කරනවා කියනවා මේ උපදී වලට මුල තණ්හාවයි කියලා. තණ්හාව හට ගැනීමෙනුයි උපදි හටගන්නේ. තණ්හාව ඉපදීමෙනුයි උපදින්නේ. තණ්හාව ප්‍රභවයෙනුයි උපදි හටගන්නේ. තණ්හාව තිබුණොත් තමයි උපදි තියෙන්නේ. තණ්හාව නැවතීමෙන් උපදි කියන ස්වභාවය නැති වෙලා යනවා කියලා යාට අවබෝධයක් ඇති වෙනවා කියනවා. එහෙනම් හොඳට පැහැදිලි පින්වත් දැන්. දැන් අපි වෙන දහනවා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති. ජාති පච්චය තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම ටික ගැන කතා කරන්නේ එතකොට. දැන් ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව නිසා බැඳී යාම මනස තුළ බැඳී යන ස්වභාවය උපදින තෘෂ්ණාවෙන් ඒ බැඳී යාමත් එක්ක තමයි එතකොට මේ විපාක විදින්න චේතනා සකස් වෙලා ඒ වචන බවට පෙරෙල්ල ක්‍රියා බවට පෙරලෙන පටන් ගන්න. ඒ ස්වභාවයට තමයි කියන්නේ භවය කියලා කියන්නේ. ඒකත් එක තමයි තල්ලු කරන්නේ ගර්භාෂයකට. ඒකෙන් තමයි තල්ලු කරන්නේ බිත්තරයක් තුළට. ඒකෙන් තමයි තල්ලු කරන්නේ තෙත් පරිසරයට. ඒකෙන් තමයි තල්ලු කරන්නේ ඕපාතික ජීවිතයකට. එහෙනම් මේ තල්ලුව දෙන්නේ කුමකින්ද? උපාදානයෙන් සකස් කළ දෙන විපාක විදින සකස් වෙච්ච චේතනාවෙන් තමයි තල්ලු කරන්නේ. මෙන්න මේ සිද්ධියට කියනවා උපදී කියන ස්වභාවයෙන් වත්තේ. මේ සිද්ධියට කියන්නේ කුමක්ද? උපදී කියන ස්වභාවය. එතකොට එහෙනම් මේ තණ්හාවෙන් තමයි කෙලෙස් සහගත මේ සිතිවිලි අපේ හිතේ මවන්නේ. තණ්හාවෙන් තමයි කෙලෙස් සහගත සිතිවිලි මවල උපතක් කරා තල්ලු කරනවා. තල්ලු කළාට පස්සේ තමයි මොකද්ද වෙන්නේ? ජරාව, ව්‍යාධිය, ශෝක, පරිදේව, දුක්, දුම්නස්. දැන් කල්පනා කරලා බලන්න පෙර ජීවිතේ අපි.
අපේ හිතවල තණ්හාව නිරුද්ධ වෙලා තිබ්බනම්. ඒ කියන්නේ උපද නිරුද්ධයි. උපද නිරුද්ධ වුණා කියන්නේ මොකද්ද නිරුද්ධ වෙන්නේ? උපාදාන නිරුද්ධ වෙන්න ඕනේ එහෙනම් මැරෙන වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්න ඕන. විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් නැහැ එහෙනම් ඒ වෙලාවේ. ඒ වෙලාවෙන් උපතකට තල්ලු කිරීමක් නැහැ. ඒ ටික නැත්තම් අද අපිට ජරාව නැහැ. අද අපිට ශෝක නැහැ. අද අපිට පරිදේව නැහැ. අද අපේ ජීවිතේ යම්තා ගලන දුක් දුම්නස් යන ඒ ටික ඔක්කොම නිරුද්ධයි. කුමක් නිරුද්ධන්ද? උපදි නිරුද්ධ වුණා නම් පෙර ජීවිතේ. උපදි නිරුද්ධ වෙන්නේ කුමක් අපේ නිරුද්ධ වෙලා තිබ්බනන්ද? අපේ හිතවල තණ්හාව නිරුද්ධ වෙලා තිබ්බනම් අපි මරණාසන්න මැරෙන මොහොතේ හිතන්න පොඩ්ඩක්. අපි මැරෙන මොහොතේ අපේ හිතේ තණ්හාව නිරුද්ධ වුණා නම් මොකද වෙන්නේ? ඔය කියන්නේ ওই වෙලාවේ උපාදාන නිරුද්ධයි. ඒ කියන්නේ කෙලෙස් සහගත එහෙනම් චේතනා සකස් වෙන්නේ නැහැ එහෙනම්. උපතක් පිණිස චේතනා සකස් වෙන්නේ එහෙනම් ඉපදීමක් නැහැ. ඒ ටික නැත්තම් මොකද වෙන්නේ? අද ජරා දුකත් අපිට නැහැ. ව්‍යාධි දුකත් නැහැ. මරණ දුකත් නැහැ. ජීවිතේ තැවරිලා තියෙන යම්තා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න ටික නැහැ. ඔක්කොම ඉවරයි. කුමක් නිරුද්ධ වීමෙන්ද? උපදි නිරුද්ධ වීමෙන් තමයි ඒ ටික ඔක්කොම නිරුද්ධ කළා දාන්නේ පින්වත්නි. එහෙනම් අපේ නිරුද්ධ නොවුනේ කුමක්ද? උපදි නිරුද්ධ නොවුණා. උපදි නිරුද්ධ වුණේ නැහැ. උපදි නිරුද්ධ නොවුනේ ඇයි? පෙර ජීවිතේ අපේ අන්තිම මොහොත ජීවත් වෙනකොට එහෙනම් තණ්හාව නිරුද්ධ වෙලා තිබුණේ නැහැ මැරෙන මොහොතේ. තණ්හාව නිරුද්ධ වෙලා තිබුණේ නැහැ. තණ්හාව නිරුද්ධ නොවී තිබිච්ච නිසා අපි එහෙනම් මොකද උනේ? අපි මරණාසන්න වෙලාවේ යම් කිසි යම් විඳීමක් ඉදිරියේදී යම් හඳුනා ගැනීමක් ඉදිරියේදී අපේ හිත යම් කිසි දෙයකට උපාදානෙ වුණා. උපාදාන වෙලා කෙලෙස් සහගත චේතනා හටගත්තා. ඒ චේතනාවේ මැරෙනකොටම මව් කුසකට ගිහින් ඇදගෙන ආවා. අන්න උපදි කියන ස්වභාවය පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒතර මේ උපදි කියන ස්වභාවය ඔබට තව ඉස්මතු කරන්න බොහොම ලස්සන තැන් තියෙන. ඔබට මතක ඇති ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන මේ දස් සංඥා යටතේ තියෙන පින්වත්නි නිරෝධ සංඥායි විරාග සංඥා නිරෝධ සංඥා කියන දෙක විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ඉදානන්ද බිකු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචේක්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ. එතන වචන ටික සංදි වෙලා තියෙන පින්වත්නි සබ්බ උපදී කියන අදහස තියෙන්නේ. සියලු උපදී පටිනිස්සග්ගෝ. ඒ සියලු උපදීන්ගේ නිදහස් වෙලා නම්. ඒතර සියලු උපදීන්ගේ නිදහස කියන්නේ සියලු ආකාරයේ උපාදාන සියලු ආකාරයේ එතකොට කර්ම සකස් වීම නිරුද්ධ වුණා නම් සියලු ආකාරයේ ඉපදීම මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. තේරුණා කිව්ව කාරණේ ඔබට. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ පෙර ජීවිතේ මරණාසන්න මොහොතේ ඔබේ හිතේ තණ්හාව නිරුද්ධ වෙලා නම් තිබ්බේ. එන කිසිම උපාදානයක් නැහැ. කාම උපාදානයක් නැහැ. ditthi උපාදානෙත් නැහැ. සීලබ්බත උපාදානෙත් නැහැ. අත්වාදක උපාදාන සියලු උපාදාන නිරුද්ධ වෙලා සියලු ආකාරයේ සක්කම විපාක විඳීම් පිණිස සකස් වෙන චේතනා ටික නිරුද්ධ වෙලා ඒ ටික නිරුද්ධ වුණා නම් මොකද වෙන්නේ? සියලු ආකාරයේ උපත් වලට යෑම නිරුද්ධ වෙනවා. සබ්බූපදිපටි නිස්සග්ග කියලා කියන්නේ ආන් ඒ ස්වභාවය පින්වත්නි. සබ්බූපදිපටි නිස්සග්ග සියලු උපදීන්ගේ නිදහස් වෙලා. ඒ කියන්නේ එතකොට සියලු උපාදානත් නිදහස් සියලු ආකාරයේ විපාක විඳීම් පිණිස සකස් වෙන රූප භව, කාම භව, රූප භව, අරූප භව නිදහස්. ඒ සියල්ලගෙම නිදහස් නම් මොකද වෙන්නේ? සියලු උපත් නිදහස්. එහෙම නිදහස් වෙච්ච චිත්ත සංතානයක් ඇද්ද? සබ්බූ පදිපටි නිස්සග්ගෝ. තණ්හක්කයෝ අන්න ඊළඟ වචන තියෙනවා. තණ්හාව ෂය වෙලා එතකොට. තණ්හාව ෂය වෙලා නම් උපදි ෂය වෙලා. අන්න එතට නිරෝධෝ නිරුද්ධ වෙච්ච නිබ්බානන්ති නිවනක් ඇද්ද? ඒ ස්වභාවයට මොකද්ද කියන්නේ? නිවන නම් වූ ස්වභාවය. ඒතකොට ඒ අන්නේ ස්වභාවය තමයි ඒතං සන්තං ඒතං පනීතං කියලා සිහි කරන්න කියලා කියන්නේ. මෙයමයි ශාන්ත, මෙයමයි ප්‍රණීත. හරි ආශ්චර්යයි පිටුනේ වචන ටික හරි සුන්දරයි. ඒතං සන්තං ඒතං පනීත. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත. මොකද්ද ශාන්ත? මොකද්ද ප්‍රණීත? මෙන්න මේකයි ශාන්ත. මේ සියලු සංස්කාර සංසිඳුණු කාය සංස්කාරයක් ඇද්ද? වචී සංස්කාරයක් ඇද්ද?
චිත්ත සංස්කාරයක් ඇද්ද ඒව සංසිඳලා තියෙන්නේ. හැබැයි ඒ සංසිඳීම විතර නෙවෙයි මෙතන කියන්නේ. සබ්බෝ පටිපටි නිස්සග්ගෝ. මොකද තණ්හාව ෂේ වෙච්ච නිසා සියලු උපාදාන ඒ හිතේ නිරුද්ධයි. උපාදාන නිරුද්ධ නිසා සියලු භවයන්, ඒ කියන්නේ සියලු ලෝකවලට මේ විපාක විඳීම් පිණිස සකස් වෙන චේතනා ඔක්කොම නිරුද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? සියලු උපතකට යන ස්වභාවයන් ඔක්කොම නිරුද්ධයි. අන්නේ ස්වභාවය ජීවිතය කියන්නේ තණ්හාව ෂේ වෙලා තියෙන්නේ. නිදහස් වෙලා තියෙන්නේ. ආන්නේ ජීවිතය තමයි නිවන. ඒක තමයි හිතින් වර්ණනා කර කර ඉන්නේ. ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත. ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත. මේ කියන්නේ පින්වත්නි දස සංඥාවල අනිත් ඉහලින් කියපු විස්තර කරපු සංඥා හොඳට වැඩිච්ච කෙනා තමයි මේක වඩන්නේ පින්වත්නි. කුමක් නිසාද? මොකද මේ සංඥා හොඳට වැඩුණත් කෙනෙක්ගේ හිත තුළ එයා ප්‍රමාද වී ඉන්න පුළුවන් පින්වත්නි. ඒ හිතේ ස්වභාවයක. මොකද මේ හිතේ ස්වභාවය දැන් කාම තණ්හ දැන් අර මුල් කියන සංඥාව ටිකින් අපේ හිත ඈත් වෙනකොට කාම තණ්හාවෙන් අපේ හිත හොඳටම මේ දුර වෙලා තියෙන්න පුළුවනි. නමුත් විභව තණ්හාව තියෙනවා. ඒතර ඒවත් එක්ක මොකද වෙන්නේ? එතකොට භව තණ්හාව තියෙනවා. ඒවත් එක්ක ප්‍රමාද වෙන්න පුළුවන් අපි. ඒ තියෙන දැන් අපේ මානසික වැති වෙච්ච සංසිඳීම නිසා අපි ඔහේ සමහරලාට ඒ සංසිඳීම භුක්ති විඳින්න ඔහේ ප්‍රමාද වෙලා ඉන්න පුළුවන් පින්වත්නි. සක්කාය දිට්ඨි දුරු වෙච්ච කරගත් ශ්‍රාවකේ පවා මේ ගෘහ ජීවිතේ එල්ලා ප්‍රමාද වෙවි ඉන්නවනම් අනාගාමී ශ්‍රාවකයෝ පවා සමහරවල් ගෘහ ජීවිතේ වෙලා ඉන්නවනම් ඒතර කොච්චර මේ අවිද්‍යාව මාතෘන කොච්චර බරපතලද? ඒ නිසා තමයි මේ නිවනේ ශාන්ත බව විමසන්න කියලා කියන්නේ. මොකද උපාදාන වෙන ස්වභාවය ඒ ශ්‍රාවකයාට සංවේදී. උපාදානී පීඩාව ඒ ශ්‍රාවකයා දන්නවා. එතකොට කෙලෙස් සහගත මේකට ඒ උපාදානයෙන් කෙලෙස් සහගත චේතනා ඇති වෙනවා ඒ ශ්‍රාවකයා දන්නවා. ඒ පීඩාව දකිනවා. දකින නිසා තමයි ශ්‍රාවකයට කියන්නේ මේවත් නැති තණ්හාව ෂේ වෙච්ච තැනක් තියෙන නිවන කියලා. ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි, මේක භුක්ති විඳපන් කියලා තමයි හිතට කියන්නේ මේ. තමන්ගේ හිතට තමන් උගන්වන්න ඕන මේක. ඒතර තමන්ගේ හිතට තමන් මේක උගන්වනකොට තමයි තමන්ගේ හිත ඒකට කැමති වෙන්නේ පින්වත්නි. නැත්තම් සමහරලාට ප්‍රමාද වෙන්න ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් මේ හිතේ. හරිම ආශ්චර්යයි, හරිම අద్භූතයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි. පුදුම ආශ්චර්යයි. දැන් මේ නිරෝධ සංඥා, විරාග සංඥා කියලා දෙකක්. එතකොට සර්වඥයන් වහන්සේ දැකලා ශ්‍රාවකයා අප්‍රමාදී භවෙ මුදවන්න, අප්‍රමාදී භවෙ පිහිටවන්න ආශ්චර්යයි. ශ්‍රාවකයා නිවනට තව කැමැත්ත ඇති කරවන්න, මේ ජීවිතේම පිරිනිවනට යවන්න මේ දීපු සංඥා ටිකක් පින්වත්නි. මේ විරාග සංඥා, නිරෝධ සංඥා කියලා කියන්නේ එතකොට. ඒත් දැන් බලන්න මේ කාරණෙන් ඔබට හොඳට පැහැදිලි. එතකොට මේ උපදී කියන ස්වභාවය එතකොට. ඒතර බලන්න එහෙනම් මේ තණ්හාවෙන් තමයි එතකොට මේ උපදී හටගන්නේ එතකොට. ඉතින් තණ්හාවෙන් තමයි එතකොට මේ සියලු උපාදානයන් ඇති වෙලා විපාක විඳීම් පිණිස තමන්ගේ හිතේ චේතනා නිර්මාණය වෙලා වචන බවට පෙරෙලා ක්‍රියා සකස් වෙන්නේ. එතකොට මේ සියලු සංසිද්ධිය ඒකත් එක්ක තමයි එතකොට පින්වත් දැන් මෙහෙම දෙයක් අන්තිම මොහොත සිද්ධ වෙන්නේ නැත්තම් උපතක් කරා ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට උපතක් කරා ගෙනියන්නේ නැත්තම් මොකද ජරාව කියන ජීවිතේ නෑ යාට. ව්‍යාධිය කියන ජීවිතේ නෑ. මරණය කියන ජීවිතේ නෑ ඔහුට. ඒතර බලන්න මේ උපදී කියන ස්වභාවයයි ජරාව කියන ජීවිතේ ඇදලා දාන්නේ. ජරාව මුණගස්සන ජීවිතේ ඇදලා දානවා. ව්‍යාධිය මුණගස්සන ජීවිතේ ඇදලා දානවා. ශෝක කර කර අඬා ඉන්න ජීවිතේ ඇදලා දාන්නේ කොහොමකින්ද? උපදී කියන ස්වභාවය. දැන් බලන්න සමහරවිට මේ ලෝකේ අද ගත්තොත් එහෙම අද වර්තමානයේ දැන් මේ මිනිස්සු මේ වෙලාවේ ගෙවල් වලට කොටු වෙලා බයෙන් එලි ගැලි සමහරට කර කියා ගන්න දෙයක් නැහැ. ඔබට මතකයි සමහරට කොරෝනා මුල් වර්ෂන් එක එනකොට ඔබ දකින්න නැති සමහර මට මතකයි මිනිස්සු ඉතාලියේ මිනිස්සු ගෙවල් වල තියෙන සල්ලි පාරට විසි කළා. එක සිටි එකක් පුරාම සල්ලි. ඇයි ඒ මිනිස්සු කියනවා අපේ ජීවිතේ රකින්න මේ සල්ලි වලට බැරි වුණා නම් මේ සල්ලි වලින් ඇති ඵලය කුමක්ද? ඵලයක් තියෙන කෙනෙක් ප්‍රයෝජනෙට ගනිත්වා කියලා සල්ලි විසි කළ පාරට. ඔබ මේ සිද්ධිය දකින්න නැති පින්වත්නි. එච්චර මිනිස්සුන්ට දැන් ධර්මයක් නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨ ධර්මයක් නැහැ නෝනින් කල්පනා කරන්න. මේකට හේතුව කුමක්ද? දුකට. ඒ දුක නැති කරන්න මිනිස්සු හෙව්වේ සල්ලි.
ඒ දුක නැති කරන්න මිනිස්සු හෙව්වේ ඉඩම්. ඒ දුක නැති කරන්න මිනිස්සු හෙව්වේ ගෙවල් දොරවල්. ඒ දුක නැති කරන්න මිනිස්සු හෙව්වේ රැකියාවක්. ඒ දුක නැති කරන්න මිනිස්සු හෙව්වේ භෞතික දෙයක්. භෞතික දේවල් හොය හිටපු ලෝකෙට ශ්‍රේෂ්ඨ පණිවිඩයක් ලැබෙනවා. සියල්ල දන්නා, සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට පේනවා. ඇත් සැබෑ දුක තිබෙන්නේ මේ ගෙවල් දොරවල් නැතිවීම නිසා නෙමෙයි. ඒකේ පොඩි දුකක් තියෙනව නැත්තේ නෑ. හැබැයි මේ දුක උපදි නැති කරගෙන යම් කෙනෙක් දුක ඉක්මවා ගියපු චිත්තසංතානයක් උපදවගෙන නම් ඉන්නේ. ඒ චිත්තසංතානෙ උපදවගෙන ශ්‍රාවකයාට ගියක් නැති දුකත් දරා ගන්න පුළුවන්. යාන වාහන නැති දුකත් දරා ගන්න පුළුවන්. ඒකනේ සර්වඥයන් වහන්සේ ආශ්චර්යයිනේ පින්වත්නි. මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවේම ජය අරගන්න ආපු සක්විති රජගෙන්න ආපු මහා කුමාරයා. එවන් කුමාරයෙක් එදා වජිරාසන භූමියේ නෙමෙයි පින්වත්නි. ජරාව දැක්කේ යම් මොහොතකද, ව්‍යාධිය දැක්කේ යම් මොහොතකද, මරණය දැක්කේ යම් මොහොතකද ගිහිගේ මේ ඒකට විකල්ප හොයලා හිටි මේ දුකට විකල්ප. ඒ දුකට විකල්ප මේ හොයා ගෙදරට වෙලා හරි හිටියේ ශ්‍රමණවරව දකින්නකම් විතරයි මේ නේත්‍රාපතේට. හරි ආශ්චර්යකර චන්නගෙන් අහනවා මේ ශ්‍රමණයා මොකද්ද කර ඉන්නේ? කුසල් හොයනවා කියනවා. අකුසල් හොයනවා කියනවා. අර මුලින් දැකපු ඒකට විකල්ප හොයනවා කියනවා. අන්න එතකොට තේරුම් ගත්තා මේ ගෙදර ඉඳගෙන නම් මේ විකල්ප හොයන්න බෑ. පියවර තිබ්බ පින්වත්නි. හරි පුදුමයිනේ. එතකොට ඒ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. ගෙවල් දොරවල් වලින්, යාන වාහන වලින්, රජයෙන්, රාජ්‍යයෙන්, බලයෙන් ජරා දුක නැති කරන්න බෑ. ව්‍යාධි දුක නැති කරන්න බෑ. මරණ දුක නැති කරන්න බෑ. ඒ දුක නැති කරන වෙන විකල්පයක් තියෙන්න ඕන. ඒක ආධ්‍යාත්මික මාර්ගයක් වෙන්න ඕන. මම මේක හොයනවා කියලා තමයි පියවර තිබ්බේ. එහෙම පියවර තියපු කුමාරයා පින්වත්නි ආයි අනිත් පැත්තට පියවර තියන්න සිතවිල්ලක්වත් ඇති වෙච්ච දවසක් නෑ පින්වත්නි. ආශ්චර්යයි. ඇයි ඇතුලේ ප්‍රශ්නයක් තියෙන බව තේරුම් අරන් ඉවරයි. ඒක හොඳට පැහැදිලි වෙනවා. ආලාර කාලාම ගාවට ගිහිල්ලා අරූප ධානය වඩනවා. අරූප ධානය වඩපු මහබෝසතාණන් වහන්සේ ඒකින් කෙලපෙමිනි මහබෝසතාණන් වහන්සේ හිතන්නේ මෙච්චරයි. මේ ආධ්‍යාත්මික ගුණයත් හේතු වෙන්නේ ජරා ව්‍යාධි මරණ සහිත උපතක් කරා ගෙනියන්න විතරයි කියලා. ඒතර බලන්න පින්වත් දැන් ආලාර කාලා මුද්දකරාම පුත්තගාවට ගිහිල්ලා එතන අරූප ධානය පුරුදු කරගත්තා. දැන් අරූප ධානය පුරුදු කරගත්තු මහබෝසතාණන් වහන්සේ සසරේ පිරුවර ප්‍රඥා බලයේ අසිරිය බලන්න ඒ දන්නවා මේ උපදවගත්තු ආධ්‍යාත්මික ගුණයට බෑ ජරා දුක නැති කරන්න. ව්‍යාධි දුක නැති කරන්න. මරණ දුක නැති කරන්න බෑ. ඉපදීම නැති කරන්න බෑ. ශෝක පරිදේව දුක් දුන්නත් නැති කරන්න බෑ. ඊට වඩා තව දෙයක් මේක ඇතුලේ තියෙනවා මේක හදලා දෙන්න මම මේක හොයාගන්න ඕන කියලායි. ඒ සියලු දෙනාත් අතහැරලා ගියේ. කල්පනා කරලා බලන්න එතකොට මේ ආධ්‍යාත්මික දෙයක් හොයනවා කියන එක. එතෙන්ට ශ්‍රාවකයෙක් එන්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා පරයය පුරාවට ශ්‍රාවකයා ආධ්‍යාත්මික ජීවිතයට තමයි යොමු කරන්න පින්වත්නි. මේ දේවතානුපස්සනාව පුරාවට තියෙන එක. දේවතානුපස්සනාව කියවන්න තියෙන්නේ හැමතිස්සෙම ශ්‍රාවකයා ආධ්‍යාත්මික දෙයකින් දුක තේරුම් ගන්න මහන්සි කරන ශ්‍රාවකයා. දැන් ඉස්සෙල් පරයයට මතක ඇති. මේ දුක නම් ආර්ය සත්‍ය සිහි කළා දුක හටගන්නේ තණ්හාව. ඇතුලේ කාරණාවක් ඒක. තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා. ඇතුලේ කාරණාව ඒක වැඩෙන්නේ කයින් වචනින් මනසින් ඇතුලේ කාරණාවක්. දැන් දෙවෙනි එක මොකද්ද? ඊට පස්සේ දෙවෙනි කාරණාව කොහොමද අපි කතා කළේ? යං කිංචි දුක්ඛං සම්භූති. යම්තා දුක් මේ ජීවිතය තුළ තැවරලා තියෙනවද? සබ්බං උපතිපච්චයාති. මේ සියලු දුක් තැවරෙන්නේ කොමක් එක්කද? මේ ජීවිතයේ ඇතුළෙම තියෙන උපදී කියන ස්වභාවයත් එක්ක. එන උපදී කියන ස්වභාවය කොහොමද එතකොට? උපදී කියන ස්වභාවය උපදින්නේ තෘෂ්ණාවෙන්. තව එක කියන තව ස්වභාවයක් පින්වත්නි ඒක. උපදී කියන ස්වභාවය උපදින්නේ කොහොමද? තෘෂ්ණාවෙන්. ඒතර තෘෂ්ණාවෙන් එතකොට එහෙනම් අපේ හිත ඇතුළේ තියෙන තෘෂ්ණාවෙන් ඒතර විවිධ උපාදානයන් ඔස්සේ විවිධ විපාක විඳීම් පිණිස චේතනා සකස් කරලා දෙනවා. ඒ සකස් කළ දෙන චේතනා ගොන්නකින් තමයි ආයි උපතකට තල්ලු කරන්නේ.
ඒතර මෙන්න මේ සිද්ධිය තමයි උපදී කියලා කියන්නේ. මේ සිද්ධිය කියන්නේ මොකද්ද? උපදී. ඒ උපදී වලින් තමයි ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක් දුම්නස් කියන මේ සියල්ලම ජීවිතේ තවරලා තියන්නේ මේ උපදී කියන ස්වභාවයත් එක්ක. ඒක අපිට හොඳට පැහැදිලි පින්වත්නි. පින්වත්නි මේ උපදී කියන ස්වභාවය හරියට තේරුම් ගන්න ඕන. දැන් හොඳට පැහැදිලි අපිට දැන්. අපේ ජීවිතේ ඉපදිච්ච දවස් ඉඳලා යම්තාක් දුක් දුම්නස් ටිකක් මේ ජීවිතේ අපි විඳිනවද? දැන් මේ කොරෝනා කියයි මේ කාලේ. ජරාවට පත් වෙච්ච කට්ටිය පැත්තෙන් අපහසුතාවට පත් වෙලා. ලෙඩ වෙච්ච කට්ටිය පැත්තෙන් අපහසුතාවට පත් වෙලා. මෙතන මරණාසන්න වෙලා එක කෑ ගහපු කෑ ගැහිලි ටික. ඔබ දැකලා සමහර කට්ටියගේ ජීවිතවල ගෙවල් දොරවල් නැතිවීම නිසා ප්‍රශ්න, යාන වාහන නැතිවීම නිසා ප්‍රශ්න. ඊළඟට ඒව නිසා තමන්ගේ හිතේ මනස කඩාගෙන වැටලා ශෝක පරිදේව දුක් දුම්නස් මේ ඔක්කොම ටික හටගත්තේ කොමකින්ද පින්වත්නි? උපදී නිසා. ඒ ඔක්කොම ටික හටගන්නේ කොමක් නිසාද? උපදී නිසා. එතකොට ඒ කියන්නේ පෙර ජීවිතේ එතකොට අපි එහෙනම් මැරෙන වෙලාවේ තණ්හාව නිරුද්ධ වෙලා තිබ්බනම් උපාදානෙ වෙලා විවිධ මේ විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙලා අපි මව කුසල තල්ලු කරන්න සපෝට් එකක් නෑ එහෙනම්. ඒතර මව කුසල තල්ලු කරන සපෝට් එක ගෙනාවේ උපදිත් එක්ක පින්වත්නි. ඒ උපදී කියන ස්වභාවය හරියට තේරුම් ගන්න. දැන් බලන්න තමන්ගේ කල්පනාව, තමන්ගේ ජීවිතය තුළ ওই ස්වභාවය නැද්ද බලන්න. තමන්ගේ ජීවිතයේ ස්වභාවය නැද්ද බලන්න පින්වත්නි. ඒතර උපදී සකස් වෙලා දැන් තමන්ට වර්තමාන මේ වෙලාවේ සිහි කල්පනාවෙන් ඉඳගෙන උපදී කියන ස්වභාවය තේරුම් ගන්න බලන්න. හැබැයි මේ දහම් පරයයන් එක පරයයක් තමයි අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන පින්වත්නි. මේකයි අරකයි දෙක ගලප අපි ගොඩාක් අය මේ ධර්ම මානසිකාරකයේ කිය ඉන්නේ. මම හොඳට බැලුවා මේ එකකට අනිත්‍ය පංච උපාදානස්කන්ධය ආයතන මේක එකට හටගන්නේ කොහොමද? පටිච්චසමුපාදයේ ආයතන ඔස්සේ හටගන්නේ කොහොමද? මේ විපර්යාස කල්පනා කර කර ඉන්නවා. දැන් මේ සෑම දහම් පරයයක්ම දෙන්නේ හිත නිකලස් කරව ගන්න යෝනිසෝ මනසිකාරය දෙන්න. මේ කට්ටිය මොකද කරන්නේ? මේවට එකිනෙක ජොයින් කර කර ඒව කොහොමද වෙන්නේ අරවද මේ. හිතන් ඉන්න කට්ටිය යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දහම් පරයය මේ විදිහට පුරුදු කළොත් නිකලස් වෙනවා කියලා දේශනා කළා නම් මාර්ගඵල ලැබනවා කියලා දේශනා කළා නම් අපිට තියෙන දහම් පරයය එහෙම විමස ඉන්න විතරයි. ඊළඟ යම් දහම් පරයයක් අවසානයේදී රහතන් වහන්සේ නම බිහි වෙලා තියෙනවා නම් අපිට තියෙන මේ දහම් පරයය ඒ විදිහට විමස ඉන්න විතරයි. ඒතර ඒක විමස දැන් අපේ හිතේ ස්වභාවයක් තියෙන අපිට නැවුම් දෙයක් ඕන හැමතිස්සෙම. මේක තමයි අද යුගයේ තියෙන ලොකුම දුර්වලතාවය. ප්‍රඥාව අඩු ලෝකේ තියෙන ස්වභාවයක් මේක. මොකද්ද මේ? අලුත් දෙයක් ඕන. අලුත් දෙයක් ඕනත් මේ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස. ඒක ගැටලුවක් නෑ පින්වත්නි. අපි හැමදාම විවිධ දහම් පරයයන් ශ්‍රවණය කර ආශ්චර්ය වූ සම්බුදු නේත්‍රය ගැන අපි හිත පහදව ගන්න ඕන. ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ මෙහිමත් අවබෝධයක් තියෙනවා, මෙහිමත් අවබෝධයක් තියෙනවා. ඒකාන්තයෙන් සම්මා සම්බුද්දයි. ඒකාන්තයෙන් සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියන ශ්‍රද්ධාව උපදවීම පිණිස තමයි නිතර ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒතකොට නිතර ධර්ම ශ්‍රවණය කර ශ්‍රද්ධාව උපද්දන අතරේ අපි එක දහම් පරයයක් හිතේ බලවත් කරන්න ඕන පින්වත්නි. බලවත් කරන්න ඕන. දැන් මට මතකයි බොහෝ දේශනාවල තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ පවා සමහර කාලවල පටිච්චසමුප්පාද විතරක්ම විමසීම ඉන්නවා. මට මතකයි දැන් අපේ විපස්සී බෝසතාණන් වහන්සේ මේ මහා ප්‍රධාන සූත්‍රයේ තියෙනවා. දැන් කාලයක් පටිච්චසමුප්පාද විමසලා ඊට පස්සේ හුදකලා වුණා කියනවා. හුදකලා වෙලා පංච උපාදානස්කන්ධ ගැන විතරක්ම විමස ආදීනව සිහි කර ආස්වාද ආදීන නිස්සරණ සිහි කර හිටියා කියනවා. ඒතර තමයි කියනවා නිකලෙස් උනේ. බුදුරුත් එසේ කළා නා. දැන් අපි එකම දහම් පරයයක් නැවත සංවේදී කරවන්න මහන්සි ගන්නකොට තමයි මේ දහම් පරයය අපිට සංවේදී වෙන්නේ පින්වත්නි. නැත්තම් සංවේදී වෙන්නේ නැහැ අපිට. ඒක යම් එක පරයයක් බලවත් සංවේදී නම් ඒ පරයය ඔස්සේ හිතේ කෙලෙස් දුරු කරවන්න ලේසි පින්වත්. ඒ නිසා විවිධ දහම් පරයයන් දහම් දැනුම එකතු කරන්න. ශ්‍රවණය කරන්න. හැබැයි එකක් නැවත විමසන්න පින්වත්. දැන් මේ දහම් පරයයත් එක පරයයක් නැවත විමසන්න ගලප ඉන්න යන්න එපා. දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ එක සිත්වලට සංවේදී වෙන දහම් පරයයන් තමයි ඉස්මතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ. පින්වත් ඊළඟ පරයය කොහොමද? එතකොට උපදීනං ත්වේව අශේෂ විරාග නිරෝධා.
එන යම්තාක් මේ දුක ඇද්ද මේ දුක හටගන්න උපදී නිසා කියලා විමස ඉන්න එක පරියාය. ඊළඟ පරියාය මොකද? උපදී සියල්ල ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා ගියොත් එහෙම මොකද වෙන්නේ? නත්ති දුක්ඛස සම්භවෝති. ආයේ කිසි දුකක් නැත කියලා හිතට උගන්න ඉන්න ඕනේ එතකොට එයා. එතකොට දැන් මෙහිම උගන්නන එකේ වටිනාකම මොකද්ද? එතකොට බාහිරින් එයාගේ ජීවිතයේ මේ ඇත්තටම සැබවින්ම මේ හිත වැඩෙනවා නම් සැබෑ විදියටම වැඩෙනවා නම් එතකොට බාහිර ලෝකෙන් එයාට ඉස්සෙල්ලම වෙන්නේ අධාර්මිකව එයා දුක නැති කරන්න භෞතික දේවල් හෙව්වොත් ඒක ජීවිතේ නැති කර ගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තව තව හිත වැඩෙනවා නම් පින්වත්නි ආශ්චර්යයි. එතකොට ධාර්මිකව පවා එතකොට එයා උපදවද්දී ඒ දේවල් එයාගේ සීමා සහිත වෙනවා ටික ටික. එතකොට එයාගේ ජීවිතේ අවශ්‍යතාවයට විතරක් එකතු වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් පින්වත් ඒක නම් ඉතින් හිතේ වැඩෙන ප්‍රමාණයට තමයි ඒවා සිද්ධ වෙන්නේ. බලෙන් කරන්න පුළුවන් දේවල් නේ. ලෝකෙට පේන්න කරලා දවසයි දෙකයි. ලෝකෙට පේන්න කරන්න පුළුවන් දවසයි දෙකයි. ඒ නිසා මේ ලෝකෙට පේන නෙමෙයි අපි කරන්න ඕන. අවංකව අපේ තමන්ගේ ජීවිතේ අඩු ගන්න මේ සමහරට මේ යුගයේ බොහෝ පිරිසකට මේක ශ්‍රවණයයි විමසීමයි විතරයි සමහර විට. ලොකු දෙයක් කරගන්න බැරි වෙයි සමහර විට. නමුත් ඒකත් අද යුගයේ හැටියට ලොකු වාසනාවක් පින්වත්. ඇයි සමහරට මේ ජීවිතේ බහුල වශයෙන් මේ කළා නම් තියෙන්නේ. පරලෝකෙ මේ පුරුද්දට ආයෙත් මොකද වෙන්නේ? ආයෙ මේක කරන කෙනෙක් බවට පත් වෙනවා. අපි මේ පරණ පුරුද්දනේ ගෙවල් හදන්නේ ආපහු. පරණ පුරුද්දනේ කසාද බඳින්නේ. පරණ පුරුද්දනේ සුපුරුදු පරිදි අපි ඉගෙන ගන්න. පරණ පුරුද්දනේ සමහර දුස්චරිත හැසිරෙන්නේ. ඒක කවුරුත් උගන්වන්න ඕනේ නැහැ පින්වත්. ඒකට බොහොම ලස්සන මාවත් විවර වෙලා ඒ අපිව තනියෙන් හොයා ගන්නවනේ. හැබැයි තනියෙන් සීල් රකින්න කෙනෙක් පෙළඹෙන්නේ පුරුදු නැහැ. තනියෙන් ධර්ම මානසිකාරය දෙන්න පුරුදු නැහැ. තනියෙන් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න පිරිත් ටිකක් කියන්න බුදුන් වඳින්න පුරුදු නැහැ. හැබැයි ඒ වගේ කෙනෙක් වෙයි ඔහු මේ ජීවිතේ මේව බහුල කළොත් එහෙම. ඒ නිසා ප්‍රතිඵල නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕන. ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ ප්‍රතිපදාවෙන්වත්. දැන් මේ ප්‍රතිපදාවනේ විස්තර කළේ. එතකොට ශ්‍රාවකයා මේ ගැන ශ්‍රද්ධාව උපදවගෙන මොකද වෙන්න ඕන? ශ්‍රද්ධාව උපදවගෙන යා විමස වාසය කරන්න ඕන. දැන් උපදී එතකොට නිරුද්ධ වෙන්නේ කොමක් නිරුද්ධුරුත් නතර පින්වත්නි. තණ්හාව හිත ඇතුලේ නිරුද්ධ වෙනකොට සියලු උපාදාන නිරුද්ධ වෙලා සියලු ආකාරයේ විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා සියලු උපත් කරා යන ස්වභාව නිරුද්ධ වෙලා යනවා. උපද නිරුද්ධයි එතකොට. ඒ ස්වභාවය නිරුද්ධ නම් පින්වත්නි ආයි ජරාවක් ඔහුට නැහැ. ව්‍යාධි නැහැ. මරණ නැහැ. ශෝක නැහැ. පරිදේව නැහැ. ප්‍රියයන්ගේ වෙම්විවිදි දුකක් නැහැ. අප්‍රියයන් සමග එකතු වෙනකොට හටගන්න දුක් ඒ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා එතකොට උපති නිදාන පබවන්ති දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා යෝචේ අවිද්වා උපදීන් කරෝති පුනප්පුනං දුක්ඛ මුපේති මන්දු තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති පබවානු පස්සීති. මේ ලෝකය තුල පවතින නොඑක් ස්වરૂපයෙන් සැකසුන දුකක් තිබේ නම් යම් කිසි ඒ සියල්ල හටගන්නේ උපදි නිසාය. කෙලෙස් සහිත කර්මයන් එක්රැස් වීමෙනි. අවිදු අඳුර ඇති උදවිය කර්ම කරයි සකලෙස්සු කෙලෙස් සහිත කර්ම කරයි කියනවා. උපදි කරයි කියනවා. ඒ අනුවන කෙනා ලොවේ යලි යලි දුක වෙත පැමිණේ. මේ ගැන දැනගත්ත කෙනා ඉපදීමත් සමගින් ලොව හටගන්නා සියලු දුකට මුල සකලෙස් කර්මයේයි නොකරන්නේ හේ කිසි විට ඒ සකලෙස් කර්ම ලොවේ. දැන් බලන්න යම් කිසි කෙනෙක් මෙන්න මේ කිව්ව කාරණේ පරිපූර්ණ වශයෙන් තේරුම් ගත්තොත් පරිපූර්ණ වශයෙන් දැනගත්තොත් අවබෝධ කරගත්තොත් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අන්න ඒක නම් මොකද වෙන්නේ? මේ උපදින් නොකරන මට්ටමට පත් වෙනවා කියන. ඒ කියන්නේ උපදින නොකරනවා. එහෙනම් උපදින නොකරන්න මොකද්ද වෙන්න ඕන? එයාට ඉස්සෙල්ලම අවබෝධයක් ඇති වෙන්න එපා පින්වත්නි. ඒ කියන්නේ තණ්හාවෙන් මේ තණ්හාවෙන් තමන්ගේ හිත බැඳලා යනකොට ඒකෙන් චේතනා හිත ඇතුලේ කැළඹිලා ඒ චේතනාවෙන් කය වචනේ ක්‍රියාත්මක වෙලා සකස් වෙනවා කියලා
එයාට අවබෝධයක් තියෙනවා පින්වත්නි. ඒකෙන් තමයි මේ උපතට ඇදලා දාන්නේ කියලා එයාට අවබෝධයක් තියෙනවා. අවබෝධයක් නැත්තම් මොකද වෙන්නේ? අවබෝධයක් නැත්තම් පින්වත්නි එයාට මේ උපදී කියන ස්වභාවය නිරුද්ධ වෙන්න විදියට එයාගේ හිත එයාට පවත්වන්න බෑ. උපදී කියන ස්වභාවය උපදින්නේ කුමක් එක්කද? ඒතර තමන්ගේ ආධ්‍යාත්මික තණ්හාවෙන් උපාදානයේ වීමත් එක්කම බැඳිලා යෑමත් එක්කම මොකද වෙන්නේ? හිත ඇතුලේ කෙලිමි චේතනාත්මකව තමන්ගේ හිත ඇතුලේ කැළඹෙන්න පටන් ගන්නවා. ඒ කැළඹීමත් එක්ක තමයි කය වචනේ මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේ සිද්ධිය තමයි උපදී කියන්නේ. ඒතකොට මේ සිද්ධියෙන් තමයි අපිව තල්ලු කරන්නේ උපතක් කරා. ඒතර මේ සිද්ධිය එයා සංසිඳවන්න නම් මොකද්ද කරන්න ඕනේ? එයා සිහිය පවත්තලා ප්‍රඥාව පවත්තලා එයා දහම් මනසිකාරයේදී මේ හටගන්න හැම සෑම මොහොතක්ම මොකද්ද කරන්න ඕනේ? හිතේ නිරුද්ධ කර කර වාසය කරන්න එයා මහන්සි ගන්න ඕනේ. යෝනිසෝ කය වචනේ යොස්සේ යනවා නම් කය වචනේ යොස්සේ හැසිරෙන්න දෙන්න. ඒකට තමයි සීලය තියෙන්නේ පින්වත්. ඊළඟ ඇස කන නාසය දිවකය මනස අසංවර වෙලා මේක සිද්ධ වෙනවා නම් අසංවරේ සංවර කරගන්න මහන්සි ගන්න. අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා නම් යෝනිසෝ මනසිකාරයේදලා ඒක නගා සිටව ගන්නවා. මේ විදිහට උපක්‍රමන ශීලී බහු මේක දුරු කරන්නේ මේ ස්වභාවය පිළිබඳ යට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය ඇති වෙන්නේ කොහොමද? සිහිය දියුණු වීමත් එක්ක. සිහිය දියුණු වෙන්නේ කොහොමද? මේ කියන ආකාරයට යෝනිසෝ මනසිකාරය වැඩිවීමත් එක්ක පින්වත්නි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් අවබෝධය උපදවාගෙන කෙලෙස් දුරු කරගන්නට මේ දහම් පරයය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 190න් 1 15 හෙවෙස්ස මතුගම ලිපිනේ පදිංචි පින්වත් ප්‍රදීප් නිශාන්ත හපුගොඩ ආරච්චි පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා ඉතින් මේ රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදුසසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ පින්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමිරකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක පින්වත් අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමිුණා මහා විහාරයේ අනුශාසක පින්වත් කටුනේරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සිදු කළ සියලු දෙනා නමින් මිය පරලෝකයේ එච්.ඒ. ඒබ්‍රහම් අප්පුහාමිසියාට W.A. මිනෝන ආච්චියට K.A. ජයසේන මාමාට මිය පරලෝකයේ ටොනි අයියාට ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පatti පින්වත් ප්‍රදීප් නිශාන්ත හපුගොඩ ආරච්චි පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. නොවැම්බර් 2 වෙනි දින 44 වන උපන්දිනයේ දින ප්‍රදීප් නිශාන්ත හපුගොඩ ආරච්චි මහත්මයාටත් රත්නපුල ඇලපාත පදිංචි මధుරංග පුතාගේ අධ්‍යාපන කටයුතු වලට මේ සාර්ථක වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටම ඒ වගේම මේ පින් අනුමෝදන් වේවා.
ශ්‍රද්ධා මාසික ධර්මදාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් විශේෂයෙන්ම පින්වත් සුලක්කන ස්වාමීන් වහන්සේ, සුබෝධානන්ද ස්වාමීන් වහන්සේ, සාරකීර්ති ස්වාමීන් වහන්සේ, සූර්යතිස්ස ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකගෙන සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.